Recording in progress. හොඳයි. අපි ආරම්භ කරමු. හැමෝටම අයිබෝවන් සුබ දවසක්. ඔක්තෝබර් මාසයේ වැඩ කටයුතු නිල වශයෙන් අද දවසේදී මේ විදිහට අපි ආරම්භ කරනවා පුතේ අපේ ගණිතය පන්තිය තුල. ඔයාලා මතක ඇති ඔක්තෝබර් 1 වෙනිදා ඔයාලගේ දවසේ ලෝක ළමා දිනයේ දවසේ ඔයාලට වටින තෑග්ගක් يعني ඊයේ දවසේ ලබා දුන්නා අසමානතා පාඩම. මතක ඇති නේද? අසමානතා පාඩම අපි හරි අපූර්වට ඊයේ දවසේදී සාකච්ඡා කිරීම සිදු කරලා ලස්සනට ඒ පාඩම ඉගෙන ගත්තා. ඒකට සහසම්බන්ධ වෙන්න බැරි වෙලා ඉන්න දරුවෙක් මෙතන ඉන්නවා නම් දුක් වෙන්න එපා පුතේ. ඒකේ වීඩියෝ එක මේ වෙනකොට YouTube එකට මම දාලායි තියෙන්නේ. ඔයාලට ඕන වෙලාවක ඒක බලලා ඒ කාරණා ටික සටහන් කරගන්න පුළුවන්. මම ඒක ඔයාලා ඉන්න WhatsApp group දෙකක මේ වෙනකොට ඉන්නවා ඇතිනේ නේද? සෙමිනාර් එකක් සහ ආයතනයට සම්බන්ධ වෙන්න කැමති දරුවෝ ටික වෙනම විදිහටත් මම group දෙකකට හදලා තියෙනවා. ඒ group දෙකටම දානවා. ඊට පස්සේ ඔක්තෝබර් මාසයට අදාළ කරගත්ත කාලසටහන පුතාලා දුවලා හැම කෙනෙකුටම මේ වෙනකොට ලැබිලා ඇති. මම WhatsApp group එකට දාලා තියෙනවා ඊයේ දවසේ රාත්‍රියේදී කොහොමද අපි ඔක්තෝබර් මාසෙදී ඔයාලගේ වැඩ ටික කරගෙන යන්නේ කියලා. ඒ ඔයාලා දන්නවා අපි සාමාන්‍ය පන්තියක් වගේ නෙමෙයි සතියට දවසක් නෙමෙයි කරන්නේ නේද? එහෙම නැත්නම් මාසෙට දවස් 4ක් නෙමෙයි කරන්නේ. අපි ඊට වඩා දෙගුණයක් වැඩ කරනවා පුතේ අපේ ගණිතය පන්තිය ඇතුලේ. ඒක නිසා තමයි මේ තරම් ආසාවෙන් මේ තරම් කැමැත්තෙන් ඔයාලා අපේ ගණිතය පන්තියත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ හොඳ පණිවිඩය මේ හොඳ දේ මේ ඇත්තම කතන්දරේ මේ කරන්නේ සේවයක් නේද? ඔයාලට ස්කෝල නැතුව අසරණ වෙලා ඉන්න දරුවන්ට පුළුවන් විදිහට මම පොරොන්දු වුණා හැම මාසෙකදීම ඔයාලට නොමිලේ සම්මන්ත්‍රණ ආකාරයට පෙළ පොතේ පාඩම් ටික අරගෙන එනවා කියලා. ඉතින් ඒකත් මම මේ පාරත් ඔක්තෝබර් මාසයටත් සුපුරුදු පරිදි පුතේ ඒක ගෙනල්ලා තියෙනවා. ඔයාලා දකින්න ඇති කාලසටහනේ නොමිලේ සම්මන්ත්‍රණ 3ක් ඔයාලට පවත්වන්න කටයුතු යොදලා තියෙනවා. ඉතින් මම මේ ආරම්භක දවසේ මේ පණිවිඩය දෙන්න ඕනේ හින්දා හැම දරුවෙකුටම පොදුවේ අපේ ආයතනයේ පන්ති පැවැත්වෙන වේලාවෙදී සම්බන්ධ වෙන්න කටයුතු සැලැස්සුවා. අපි ඉදිරියේදී වැඩ කටයුතු සිද්ධ වෙනකොට සම්මන්ත්‍රණ සඳහා ඔයාලගේ මේ පණිවිඩේ දන්න යාළුවන්ට පුළුවන් තරම් පුතේ අරගෙන යන්න. ඔයාලට මේ මාසෙදී ඉතා වැදගත් පාඩම් 3ක් එක්ක සම්මන්ත්‍රණ 3ක් සූදානම් කරගෙන තියෙනවා. එකක් ඔයාලා දකින්න ඇති වෘත්තයේ මොකද්ද වර්ගඵලය පාඩම අතිශය වැදගත් පාඩමක්. අපිට ඒක තමයි මුලින්ම තියෙන පළවෙනි සම්මන්ත්‍රණය විනයත් එක්ක දාලා තියෙනවා. ඊළඟට දෙවෙනියට පුතේ අපි බහුවස්ත්‍රවල කොන පාඩමට අදාළ කරගත්ත සම්මන්ත්‍රණයක් පවත්වනවා. ඊළඟට පුතේ අපි වීජීය භාග පාඩමට අදනම් කරගත්ත සම්මන්ත්‍රණයක් පවත්වනවා. ඉතින් මේ මාසෙදී සම්මන්ත්‍රණ 3ක් ඔයාලා වෙනුවෙන් අපේ ගණිතය පන්තියේදී සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් පුතේ අපි මේක තව තවත් ශක්තිමත් කරගමු. ලංකාව පුරා ව්‍යාප්ත කරගමු. ඉතින් ඒකට උපරිම සහයෝගයක් මගේ දරුවෝ මට ලබා දෙනවා කියලා මම ලොකු විශ්වාසයකින් ඉන්නවා. ඒ ලබා දෙන දැනටමත් ලබා දෙන සහයෝගය ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න. ඔයාලා දකිනවා අපේ WhatsApp group වල මේ වෙනකොට ළමයි මම හිතන්නේ 350 සීමාව ඉක්මවලා එකතු වෙලා ඉන්නවා. සම්මන්ත්‍රණ වලත් ඒහා සමානව සහභාගීත්වයේ ලින්ක් දෙකකින් එකතු වීම සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා ක්‍රමානුකූලව අපි අපේ මේ යහපත් වැඩේ ලංකාව පුරා ව්‍යාප්ත කරගෙන ඉන්නවා කියලා. ඉතින් අපි පුතේ අද දවසේ වැඩ පටන් ගමු. ඉතින් මේ වෙනකොට මෙන්න මේ නිබන්ධනය මගේ පන්ති සඳහා සහභාගී වන දරුවන්ගේ අතට පත් වෙලා ඇති ඔක්තෝබර් මාසයට අදාළ නිබන්ධනය. මෙන්න මේ නිබන්ධනය හැම දරුවෙක්ගේම අතට පත් වෙලා ඇති. අද දවසේ මම මේකේ වැඩ කටයුතු ටික තමයි ආරම්භ කරන්නේ. ඔක්තෝබර් මාසයට අදාළ හරි ලස්සන නිබන්ධනයක්. අපි දෙවෙනි වාරයට සමුදීලා තුන්වෙනි වාරයට අයිබෝවන් කියනවත් එක්කම අපේ නිබන්ධනයත් වෙනස් වෙනවා. ඒ විදිහටම
දෙවෙනි වාරේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගෙන හිටියා අපි දැන් තුන්වෙනි වාරේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඉතින් පුතේ මේ පන්ති ඇතුලේ ඔයාලා පුතේ දාගන්නකො පාඩම් ටිකක් කරනවා. මුලින් ඉඳලා කරපු පාඩම් ටික මතක් කරන සර් රිවිෂන් එකක් කරනවා. ඒ අතර ප්‍රශ්න පත්‍රات කරනවා. ඉතින් හිතන්නකො ලස්සනට සැලසුම් කරලා පුතේ මේ පාඩම් ටික ඔයාලා වෙනුවෙන් සූදානම් කරගෙන යන්නේ. අපි මේ වැඩේ ලස්සනට කරමු. අද දවසේදී අපිට තියෙන්නේ මේකේ භාග ප්‍රතිශත සංඛ්‍යා රට වලට අදාළ අපේ නිබන්ධනයේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඉතින් මේ ටියුට් එක අරගෙන නැති දරුවෝ ඉන්නවා ඇති අද දවසේ වෙනකොට. ඉතින් ඒකින්ද පළවෙනි දවසේ හින්දා මම අද දවසේ සාකච්ඡා කරන ගැටලු ටිකේ ෆොටෝ එකක් ඔයාලට දාලා. ඉතින් හැමෝටම කියනවා නිබන්ධනය අරගන්න මුල් සතිය ඇතුළත හැම දරුවෙක්ම ඔයාලට නිබන්ධන ගන්න ක්‍රම 3ක් සලසලා තියෙනවා. මගේ ආයතන වලට ඇවිල්ලා නිබන්ධනය ගන්න පුළුවන්. පිට පළාත් වලින් මත් වෙලා ඉන්න දරුවන්ට අපි තැපැල් මාර්ගයෙන් නිබන්ධනය යවනවා. ඊට අමතරව ආයතනයට එන්න බැරිව ඉන්නවා නම් කඩුවෙල ඒ අවට ආයතන අවට දරුවන්ට නිබන්ධනය ගෙදරටම ගෙනල්ලා දෙන කුරියර් සර්විස් එකක් මාර්ගයෙන් ඔයාලට නිබන්ධනය ගෙනල්ලා දෙන්න වැඩ කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය විස්තර ටිකත් මම ඒ අනුව මේ වෙනකොට ලබා දීලායි තියෙන්නේ. ඉතින් ඔය ටික ඔක්කොම මතක් කරන්නේ අද දවසේදී අපේ පන්තියට ලින්ක් දෙකක් මාර්ගයෙන් අලුතින් ළමයි සෑහෙන ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නේ හින්දා මේ හැමෝටම පොදුවේ දැන ගැනීම පිණිස. right. අපි වැඩේට බහිමු. ආරම්භයේදීම පොඩි වැඩක් තියෙනවා ඉතුරු වෙච්ච ටිකක්. අපි ඒ ටික ඉවර කරලා මිමුකෝ. ඉතුරු වෙච්ච වැඩ ටිකක් තියෙනවා ටිකක් අපේ මට්ටමට ලොකු වැඩක් කරා මතකද? අර අපි කියන්නේ පඬිත වැඩ කියලා. අනේ පඬිත වැඩක් කරා මතකද අපි ඊයේ දවසේ? මොකක්ද කරපු පඬිත වැඩේ? අපි 9 වසරේ ඉන්නේ නැතුව අපි ගියා නේද O level විභාගේ ගණන් හදන්න. මතකද අපි හැදුවා 2008 2009 2010 2011 අවුරුදු 3ේම අසමානතාව පාඩමෙන් කරපු ගණන් හැදුවා මතකද? මම ඒ කරපු පඬිත වැඩේ ඉතුරු වෙලා තියෙනවා දව ගණන් 2 3ක්. ඔන්න ඔය ටිකක් චුට්ටක් අද හදලා ඉවර කරලම අදට නියමිත වැඩේට යනවා. බය වෙන්න එපා. මේක හරි ලේසි. බලන් හිටියාම හොද්දටම ඇති මේකේ ගණන් ටික තේරුම් ගන්න. හරි. අපි එදා 2011 වෙනකන් හැදුවානේ. අද දවසේ ඉඳන් මම දැන් හදනවා 2012 අවුරුද්දේ මේ නිකම් පේපර් එකක් නෙමෙයි O level පේපර් එක. 2012 අවුරුද්දේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතීය ප්‍රශ්න පත්‍රයේට ආපු අසමානතාවයක ගන්න හදලා ඉන්නවා. අපේ පන්තියේ එහෙම අපි පොඩ්ඩක් පඬිත වැඩ කරලා නේද? ඔළුව ටිකක් දියුණු කරගන්නවා. හැමතිස්සෙම අපි ඉන්න මට්ටමට වඩා කරනවට වඩා වැඩි යමක් දෙන්නයි ඕනේ පුතේ පන්තිය තුලදී. ඒක හැම වෙලාවෙම මම ඔයාලට අකුරට මිස්ට කරනවා. මෙන්න 2012 අවුරුද්දේ O level විභාගයට ආපු අසමානතා ගන්න. අපි බලමු පුතේ කොහොමද 2012 අවුරුද්දේ අසමානතාවය ඇවිල්ලා තියෙන්නේ කියලා. මම ගාන ලියන්න කෙටි ප්‍රශ්න වල 9 වෙනි ප්‍රශ්නේ විදිහටයි ඇවිල්ලා තියෙන්නේ. මේ සංඛ්‍යා රේඛාවේ දක්වලා තියෙන අසමානතාවය ලියන්න දී ඇති සංඛ්‍යා රේඛාවේ දක්වා ඇති අසමානතාවය ලියන්න කියලා විභාගයට ඇවිල්ලා තියෙනවා. right. මේක තමයි 2009 2012 අවුරුද්දේ සාමාන්‍ය විභාගයට ආපු අසමානතාව. ඒක සංඛ්‍යා රේඛාවක නිරූපණය කරලා අපිට ඒක ලියන්න කියනවා. right. මෙන්න තියෙනවා නිරූපණය කරපු අසමානතාවය සංඛ්‍යා රේඛාව මත බිඳුව 1 2 3 4 5 ඍණ 1 ඍණ 2 ඍණ 3. right. මේකේ තියෙන්නේ පුතේ මෙන්න එක තියෙනවා බෝලයක් ඇඳලා ඒ බෝලේ පාට කරලා මෙන්න මේ පැත්ත ටික පාට කරලා තියෙනවා. තදින් අඳුරු කරලා තියෙන මේ පැත්ත. right. දැන් මේ දක්වලා තියෙන අසමානතාවය මොකක්ද කියලා අපෙන් අහන්න. පුතේ මේ පාට කරලා තියෙන්නේ එකට වඩා විශාල ටික. පේනවද මේ එක නම් මේ පැත්ත කියන්නේ එකට වඩා වැඩි පැත්ත. එකට වඩා වැඩි පැත්ත තමයි 2 3 4 5 කියන එකට වඩා වැඩි පැත්ත. නම් අනිවාර්යයෙන්ම මේක පාට කරලා තියෙන එකට වඩා වැඩි පැත්ත. හැබැයි එක උඩින් බෝලයක් ඇඳලා ඒ බෝලේ පාටක් කරලා තියෙනවනේ. මතකද මම කියලා දුන්න බෝලේ පාට කරලා තියෙනවා නම් ඒ x කියාගේ එකට සමාන වෙන්නත් පුළුවන් කියලා. මතකද? එහෙනම් මේ අසමානතාවය නිරූපණය කරලා තියෙන කාවද? x
විශාලයි හෝ සමානයි එක කියන අසමානතාවය තමයි පුතේ මේ සංඛ්‍යා රේඛාව නිරූපණය කරලා තියෙන්නේ. හවුද? x විශාලයි හෝ සමාන. පේනවද? මේ පැත්ත තියෙන්නේ මෙතන අපි හැමතිස්සෙම ලකුණු කරන්නේ x විදිහට තමයි මෙයාව හිතන්නේ. එකට වඩා වැඩි පැත්ත පාට කරලා තියෙනවා. මේ බෝලය හදලා පාට කරලා බෝලේ පාට කරපු හින්දා ඒ x යගේ එක කියන අගයට සමාන වෙන්නත් පුළුවන් කියලා කියනවා. එහෙනම් මේ සංඛ්‍යා රේඛාව නිරූපණය කරලා තියෙන්නේ x විශාලයි හෝ සමානයි එක කියන අසමානතාවය තමයි පුතේ මේ නිරූපණය කරලා තියෙන්නේ 2012 අවුරුද්දේ අපොස සාමාන්‍ය පෙළ විභාගේ අසමානතා ගැටලුවට ඇවිල්ලා තියෙන්නේ. හරි බලාගෙන ඉන්න ඊළඟට පුතේ 2013 අවුරුද්දට යනවා. 2013 අවුරුද්දේ ඕ ලෙවල් විභාගෙට බලමු අපි 2013 අවුරුද්දේ ඕ ලෙවල් විභාගේ ඇවිල්ලා තියෙන ගාන මොකක්ද කියලා. මෙන්න මේක සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. ඒක 9 වෙනි ප්‍රශ්නය. මෙන්න මේක. මෙන්න මෙයාව සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න. මොකද්ද මේක? x කුඩායි බිඳුවයි. අපි එහෙමනේ කියවන්නේ. මේ පැත්තේ ඉඳලා මේ පැත්තට තමයි ගාන කියවන්නේ. එතකොට මෙන්න ඉන්නවා x හරි x කුඩායි බිඳුවට වඩා. මේකෙන් කියන්නේ මොකද්ද? x කුඩායි බිඳුවට වඩා. රයිට් අපි මේක සංඛ්‍යා රේඛාවක නිරූපණය කරමු. බිඳුව 1 2 3 මෙහෙම තියෙන ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔහම x මෙන්න බිඳුවට වඩා කුඩායිනේ මෙන්න තියෙන බිඳුව අඳින්න බිඳුව වලින් බෝලයක් රයිට් බෝලේ පාට කරන්න එපා මොකද සමානයි කියන කැල්ල නැහැ බිඳුවට වඩා කුඩා ටික අඳුරු කරලා පෙන්නන්න ඕනේ මේ බිඳුව නම් මෙතනින් මේ පැත්ත ටික පුතේ විශාල පැත්ත මෙතනින් මේ පැත්ත ටික පුතේ කුඩා පැත්ත බිඳුවට වඩා කුඩා ටික කිව්වහම මෙන්න මේ ටික පුතේ ඔන්න ඔය ආකාරයට අඳුරු වෙන්න ඕන. ඔන්න තියෙනවා. ඕන්න තියෙනවා. පැහැදිලිනේ කතන්දරේ ඔය ටික තමයි සංඛ්‍යා රේඛාවේදී නිරූපණය කරලා පෙන්වන්න ඕනේ 2013 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ආපු අසමානතා ගැටලුව පුතේ ඔය මම බෝඩ් එකේ ඇන්දේ. අපි යනවා 2014 අවුරුද්දට. බලමු 2014 අවුරුද්ද 14 අවුරුද්දේ අසමානතා නැහි අසමානතා වලින් ඇවිල්ලා නැහැ 14. බලමු 15ට. 15 තියෙනවා. මේකේ දෙයක් ඉගෙන ගන්නක් තියෙනවා. 2015 ගානේ චූටි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. බලාගෙන ඉන්න. මොකද්ද බලමු මේක ඉගෙන ගන්න කියලා දෙයක්. මෙන්න අසමානතාවය 18 වෙනි ගානට තමයි 2015 ඕලෙවල් විභාගයේ අසමානතාවය ඇවිල්ලා තියෙන්නේ. 1 ඍණ 2x කුඩයි හෝ සමානයි 7යි. අසමානතාව විසඳන්න. පුතේ අසමානතාවයක් විසඳනවා කියන්නේ නිකන් සමීකරණයක් විසඳනවා ආවක්. පොඩ්ඩක් සමානයි. හැබැයි වෙනස්කමක් තියෙනවා නැතුව නෙමෙයි. හරිද? අසමානතාවයක් විසඳනවා කියන එකට මොකද සමීකරණයක් විසඳනවා වගේ කියලා කියන්න පුළුවන් ඉතින්. හැබැයි අසමාන ඒකට වෙනස්කමක් තියෙනවා. right. අපි මේක විසඳලා x හොයමු. ඔන්න බලන්න විසඳන විදිය. 1 ඍණ 2යි ඉස්සලා මේ එක අයින් කරන්න. මම මේ එක අයින් කරන්න. මේ පැත්තෙන් පුතේ එකක් අඩු කරනවා. මේ පැත්තෙන් එකක් අඩු කරනවා. මේක අයින් කරන්න බෑ. මේ පැත්තෙන් එකක් අඩු කරොත් මම එහා පැත්තට තේජේම කරන්න ඕනේ. එහෙනම් එහා පැත්තෙනුත් එකක් අඩු කරනවා. පැහැදිලිද? මේ පැත්තෙන් එකක් අඩු කරනවා. එනේ එහා පැත්තෙනුත් එකක් අඩු කරනවා. දැන් මේ එකට මේ අඩු කිරීමෙන් කැපිලා අයින් වෙනවා. දැන් එනවා ඍණ 2යි x කුඩයි හෝ සමානයි 7න් එකක් ගියාම 6යි. දැන් මොකද දන්නවද කරන්න ඕනේ? x හොයා ගන්න ඍණ 2 අයින් කරන්නම ඕනේ. කොහොමද අපි ඍණ 2 අයින් කරන්නේ? මේ පැත්ත බෙදනවා ඍණ 2කින්. එහෙනම් එහා පැත්තත් බෙදනවා ඍණ 2කින්. ඍණ 2ට ඍණ 2 කැපෙනවා. ඔන්න එනවා x 6 2කින් බෙදුවාම 3යි. හැබැයි ඔයාලට දැක්කේ නැති දෙයක් තියෙනවා ඔය උත්තරේ. ඍණ තියෙනවානේ. එහෙනම් මොන 3 දෙන්නේ? ඍණ 3 කියලා උත්තරේ එනවා. පැහැදිලිද? 6 2කින් බෙදුවාම 3යි. ඍණ තියෙන හින්දා මොන 3ද? ඍණ 3 කියලා උත්තරේ. right. දැන් මම මෙතන පොඩ්ඩක් නැවතුනේ පොඩි දෙයක් උගන්වන්න. පුතේ මේ අසමානතාවල ඔයාලා දැක්කද තාම මම මෙතන අසමාන ලකුණ දාලා නැහැනේ. ඒක නොදන්න හේතුවක් තියෙනවා. මේක චූටි පඬිත්‍ය වැඩක්. මේක මතක තියාගන්න. අසමානතාවයක දෙපැත්තම හරියට මේ වගේ ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් පුතේ අසමානතාවයක දෙපැත්තම ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරියට මේ බෙදලා තියෙනවා වගේ. මොකද්ද?
අසමානතාවයක දෙපැත්තම ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරියට මේ වගේ මොකද දන්නවද වෙන්නේ විශේෂ දෙයක් වෙනවා. ඔය අසමානතාවයේ පුතේ පැත්ත මාරු වෙනවා. දැන් මේ පැත්තට තියෙන අසමානතාවය තියෙනවද? ඒක අනිත් පැත්ත හරියට. ඔන්න ඕක වෙනවා. හොඳට ඒක මතක තියාගන්න. අසමානතාවයක දෙපැත්තම ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරි ඍණ සංඛ්‍යාවකින් වැඩි කරාමත් එහෙම වෙනවා. හොඳේ. මොකද්ද? අසමානතාවයක දෙපැත්තම ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරි අසමානතාවයක දෙපැත්තම ඍණ සංඛ්‍යාවකින් වැඩි කරොත් හරි ඒ අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. ඒතර මෙන්න මෙහෙම තිබ්බ පැත්ත මේ පැත්ත බවට පත් වෙනවා. අන්න ඒක විතරක් උට්ටක් මතක තියාගන්න. මම මෙතන තරු ටිකක් වැඩිපුර දාන්නේ එතන විශේෂ දෙයක් සිද්ධ වෙච්ච හින්දා මිසක් තරු පෙන්වන්න ඕනේ හින්දා නෙමෙයි. හොඳයි. අපි යනවා ඊළඟට 2016 අවුරුද්දේ O level ගැටලුවට. මෙච්චරයි අපිට O level past paper වලින් අසමානතා දකින්න බලන්න ලැබෙන්නේ. අපි බලමු මේලා ගන්න මොකද කියලා. ඒකෙන් පස්සේ අපි අද දවසේට නියමිත වැඩ ටිකට යනවා. මම මේ අඩුපාඩු කියන්නේ යන්න කැමති නැති හින්දායි මේකට යන්නේ. right මෙන්න ගන්න. 2016 ගන්න. 2x එකතු කිරීම 1 කුඩයි හෝ සමානයි 5යි. අපිට කියන මේක විසඳන්න කියලා. හරි විසඳලා අසමානතාවය සපුරන ධන නිකිල සියල්ලම ලියන්න. අපි දැන් එදා ඉගෙන ගත්තේ නැද්ද? නිකිල කියන්නේ මොකටද කියලා? නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා ටිකට බිඳුවත් ඇතුළත්ව පූර්ණ සංඛ්‍යා වලට නිකිල කිව්වා. ඒකෙන් ධන නිකිල කිව්වේ ධන පූර්ණ සංඛ්‍යා ටික. එහෙනම් අපිට මේක විසඳලා මේකේ පිළිතුර විදිහට ලැබෙන ධන පූර්ණ සංඛ්‍යා ටිකයි ලියන්න තියෙන්නේ. අපි මේක විසඳමු. බලමුකෝ වැඩි. 2x ඉස්සලාම එකතු කිරීම එක මෙතනින් අයින් කරන්න. මේ පැත්තෙන් එකක් අඩු කරනවා. එහෙනම් එහා පැත්තට ඒ දේම කරන්න. එහා පැත්තෙනුත් එකක් අඩු කරනවා. පුතේ එකතු කිරීම එකට අඩු කිරීම එක කැපෙනවා. x කුඩයි හෝ සමානයි 5න් එකක් ගියාම 4යි. දැන් x යන්නේ මේ දෙක අයින් කරගන්න. මේ පැත්ත බෙදනවා 2කින් එහා පැත්තත් බෙදනවා 2කින්. 2ට 2 කැපුණා. ඔන්න එනවා x උත්තරයක්. x කුඩයි හෝ සමානයි 4 2ෙන් බෙදුවාම 2යි. ඔන්න උත්තරේ. මොකක්ද උත්තරේ? x කියාගේ කුඩයි හෝ සමානයි 2යි. x කියාගේ කුඩයි හෝ සමානයි 2යි නම් අපිට කියනවා මේක විසඳලා x සඳහා ගන්න පුළුවන් ධන නිකිල ටික ලියන්න කියලා. එහෙනම් මට කියන්න මේ උත්තරේට මෙන්න මේ අසමානතාවයට ගැලපෙන ධන නිකිල ටික මොනවද? මේකට ගැලපෙන උත්තර ටික මොනවද? x කුඩයි හෝ සමානයි 2යි ඈ. මට කියන්න බලන්න ධන නිකිල බලමු කවුද උත්තර දාන්නේ? ධන නිකිල ටික බලමු. 2ට වඩා කුඩා එහෙම නැත්නම් සමාන. අනිවාර්ය සාධකයක 2ට වඩා කුඩා වෙන්න ඕනේ. සමානවත් අවුලක් නැහැ. චීප්. බලමු මොනවද උත්තර ටික? ධන නිකිල. ඔල්ලි ධන නිකිල ඈ. හොඳයි උත්තර නිවැරදි. හරි. හොඳයි. නියමයි. සාර්ථක උත්තර ටික එනවා ඔයාලගේ. ඔක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අතර චූටි වැරද්දක් තියෙනවා ඔයාලට මම ඒකත් කියලා දීලා ඉන්නම්. මේකට ගැලපෙන්නේ අනිවාර්යෙන් 2ට වඩා කුඩා ටිකේ සංඛ්‍යා රේඛාව දැක්කොත් පේනවා. මෙන්න 2ට වඩා කුඩා ධන නිකිල එකක් ගත්තම 2ට සමාන වෙන්නත් පුළුවන්. එහෙනම් 2 ධන නිකිලයක්. 1 කියන්නේ ධන නිකිලයක්. ඔයාලා බිඳුවක් දාලා තිබ්බ නේද? පුතේ බිඳුව ධනත් නෙමෙයි ඍණත් නෙමෙයි. එයාට ධන නිකිලයක් කියන්නත් බෑ. එයාට ඍණ නිකිලයක් කියන්නත් බෑ. එහෙනම් ධන නිකිල කිව්වහම බිඳුව ගන්නෙ නෑ පුතේ. තේරුණාද? එහෙනම් 2ට වඩා කුඩයි හෝ සමාන වෙන අගයන් ටික ගත්තම ධන නිකිල ගත්තාම උතරට අයිති වෙන්නේ 2 සහ 1 විතරයි. 2යි 1යි විතරයි. බිඳුව අපි ගන්නෙ නැහැ ධන නිකිල වලට. තේරුණා කියලා මම හිතනවා මේක. පැහැදිලි කියලා හිතනවා තේරුම් කිරීම. ඉතින් පාස් පේපර් වල අපිට දැනට ඔතන්ට වෙනකන් තමයි දැක ගන්න පුළුවන් අසමානතා ගැටලු. ඔන්න සියල්ල අඩුපාඩුවකින් තොරව පැහැදිලි කරා. දැන් ඔයාලගේ වාරේ ලස්සනට මේ ටික ලියා ගන්න. අපි අද දවසේ කරන ටිකට ඊට පස්සේ ලියා ගන්න පුතේ. ලස්සනට ලියා ගන්න.
හරි. දැන් කට්ටිය මේකත් ඉවරයි ඈ. හොඳයි පුතේ. එහෙනම් අද දවසට નિયમિત ගැටළු කොටසට යමු අපි. අද දවසේදී භාග එතකොට සංඛ්‍යා රටා සහ ප්‍රතිශත වලින් අපිට විභාගයට අවිලා තියෙන ගැටළු ටික තමයි සාකච්ඡා කිරීම සිදු කරන්නේ. අපේ මෙය අලුත්ම අලුත් කිරිකිරි ටියුට් එකේ. හොඳයි. අපි ඉස්සලාම දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ નિયમિત ගැටළු ටිකකට ගිහිල්ලා යමු. ඒකේ මම ඔයාලට ෆොටෝ එක දාලා තියෙනවා පළවෙනි දවසේ හින්දා ටියුට් එක ගන්න බැරි වෙච්ච දරුවන්ට බලා ගන්නත් එක්ක. මුල්ම ගාන මෙන්න මේ භාග ගාන වලට දකින්න ලැබෙනවා ඇති. භාග මේ වෙනකොට හැම දරුවෙක්ම ඉගෙනගෙන ඇති. මෙන්න මේ භාග ගැටලුව. හරි? දැන් අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අලුතින් සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට මුල් පාඩම්ගේ මග ඇරලා ඇති. මට ඉතින් දවස් දෙකක් දෙන්න මම අපි ඔක්කොම කරපු පාඩම් ටිකේ රෙකෝඩින් ටික තියෙනවනේ YouTube එකේ වීඩියෝ එක තියෙනවා. ඔයාලට කිසිම පාඩමක් මග ඇරෙන්නේ නැති වෙන ලස්සන වීඩියෝ කරලා තියෙන්නේ. ඔයාලට ඕන වෙලාවක බලන්න පුළුවන්. ඉතින් මට ටිකක් කල් ඕනේ. මොකද ඒ ටික පෙළ ගස්සලා ඔයාලට පිළිවෙලට දාන්නම් group එකට. එතකොට ඔයාලට පාඩමෙන් පාඩම උදාහරණයක් විදිහට හිතමුකෝ වැටීම හා විද්‍යාත්මක අංකනේ පාඩමේ ඉඳන් තමයි අපේ තියෙන වීඩියෝ ටික. ආයේ පාඩමේ වීඩියෝ එක. මෙන්න පාඩම. මෙන්න මේ පාඩමේ වීඩියෝ එක. ඊට පස්සේ ඊළඟට තියෙන පාඩම අපි හිතමුකෝ සමීකරණ කියලා. සමීකරණ පාඩමේ වීඩියෝ එක මෙන්න. ඊළඟට ප්‍රස්තාර පාඩම කිව්වා. ප්‍රස්තාර පාඩමේ වීඩියෝ එක මෙන්න. ඊළඟට නිර්මාණ නම් මෙන්න නිර්මාණ පාඩමේ වීඩියෝ එක. පාඩම් ටික පෙළ පොතේ තියෙන පිළිවෙලට සකස් කරලා මම වීඩියෝ ටික දානවා. ඒතර ඔයාලට ඕන පාඩමක් ඕන වෙලාවක ගිහලා බලන්න පුළුවන්. ඒකින්ද කිසිම පාඩමක් මග ඇරලා දෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒකට ටුට්ටක් කල් දෙන්න ඕන. මේ සතිය ඇතුළත මම දාන්න. මොකද ඔක පුතේ අරගෙන පෙළ ගස්සන්න එපා. ඔහේ දාගෙන යන්න බෑනේ නේද? ඒකින්ද ඒ ටික මම පොරොන්දුවක් දෙනවා ඒක ලස්සනට ඔයාලට දාලා දෙන්නම් බලන්න පුළුවන් ඈ. right. ඔයාලට ඉතින් කැමති නම් ඕන වෙලාවක YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක කියනවා. දැන් තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. මම කිව්වේ ඔයාලට group එකකට දාන්නම් කියලා පෙළ ගස්සනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මගේ YouTube channel එකේ මේ ටික බලා ගන්න පුළුවන්. right. හොඳයි. මෙන්න පළවෙනි භාග ගාන. කතන්දරේ මෙන්න මෙහෙමයි කියන්නේ ගාන ඇතුලේ ඈ. ඉස්සලාම වන් බෙක් උදර නීතියට අදාළව ගාන හදන්න තියෙන්නේ. මෙන්න මම හදනවා ගාන බලාගෙන ඉන්න පුතේ. මම හිමීසරේ කියලා දෙන්නම්. 6න් 5 එකතු කිරීම වරහන් 1යි 3න් 2 එකතු ගුණ කිරීම 5න් 3. ඉතින් අපිට කියනවා මේක සුළු කරන්න කියලා. සුළු කරන්න. සිම්ප්ලිෆයි කරන්න කියලා. පුතේ හොඳට මම මේ කියන දේ මතක තියාගන්න. මම හිමින් සැරේ මේ දේවල් කියලා දෙන්න ඔයාලට හොඳට තේරුම් ගන්න ඕනේ. භාග ගානක් සුළු කරන්න තියෙනකොට මම මේ දෙන අවවාදෙ පිළිගන්න. භාග ගානක් විභාගයට ඇවිල්ලා තියෙනකොට ඒ භාග ගාන ඇතුලේ මිශ්‍ර භාගයක් තිබුණොතින් මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා නම් ගානට අතවත් තියන්න එපා. ඉස්සලාමේ මිශ්‍ර භාගය විෂම භාගයක් බවට පත් කරගන්නේ නැතු. තේරුණාද කියපුදේ? දැන් බලන්න මේ ගාන දිහා. ඔය කිව්ව විදිහට මෙතන මිශ්‍ර භාගයක් තියෙනවා. එහෙනම් ගානට අත තියන්න නැතුව අපි ඉස්සලාමේ මිශ්‍ර භාගය විෂම භාගයක් කරගෙන ඊට පස්සේ ගාන බලමු කොහොමද හදන්නේ. ඔන්න 6න් 5 එකතු කිරීම වරහන් එහෙමමයි. මේ මිශ්‍ර භාගයේ විෂම කරන්න දන්නවනේ. මේ යටින් ඉරින් යටින් එක්කෙනා එහෙමම ලියනවා. ඉරින් යටින් එක්කෙනා එහෙමම ලියනවා. ඊට පස්සේ මේ ඉරින් යටින් ඉලක්කම මෙයාගෙන් වැඩි කරලා උඩ ඉන්න කෙනා එකතු කරනවා. මේ 3 මෙයාගෙන් වැඩි කරනවා. 3 වරක් එක 3යි. වැඩි කරලා මේ උඩ ඉන්න ඉලක්කම එකතු කරනවා. 3යි 2යි 5යි. ඔන්න තියෙනවා. ඉරින් යටින් එක්කෙනා එහෙමම ලිව්වා. මෙයාගෙන් වැඩි කරනවා. 3 වරක් එක 3යි. වැඩි කරලා මේ උඩ ඉන්න එක එකතු කරනවා. 3ට 2ක් 5. වැඩි කිරීම 5න් ඔන්න හරි. දැන් හරිනේ මිශ්‍ර භාගයක් තිබ්බා. එයා විෂම මිශ්‍ර භාගයක් තිබ්බා. එයා විෂම භාගයක් බවට පත් කරා. දැන් අපි මේ ගාන හදමු. දැන් ඔයාලට භාග පාඩම කතා කරනකොට ඉගෙනුවා මතක ඇති 1 බෙගුදරි කියලා නීතිය. බෝඩ් මාස් කියලා හරි උගන්වන්න නැති අලුතින් සම්බන්ධ වෙච්ච අය. අපි ඉගෙන ගත්තේ 1 බෙගුදර කියන්නේ. මතකද? වා බේ ගු ද රි වා කියන්නේ වරහන් කියන්නේ අල්ලා යන්න බේ කියන්නේ බෙදීම ගු කියන්නේ වෙන දෙයක් නෙමෙයි තුන කිරීම ද කියන්නේ ධන එකතු කිරීම රි කියන්නේ ඍණ අඩු කිරීම. ඔන්න ඕක තමයි පුතේ භාග ගානක් ඇතුලේ ගණිත කර්ම කිහිපයක් යෙදিলা තිබ්බොත් අපි මූලිකත්වයේ ලබා දිය යුතු අනුපිළිවෙල. ඒක අපි කෙටියෙන් මතක තියාගන්න 1 බෙගුදරි කියන. 1 බෙගුදරි.
හරිද? right. ඒ අනුපිළිවෙලේ මුලින්ම ඉන්නේ වයන් වරහන්. එහෙනම් ගානකට මුලින්ම ගානක් ඇතුලේ වරහනක් තිබ්බොත් අපි මුල් තැන දෙන්න ඕනේ වරහන ඇතුලේ සුළු කරන්න. වෙන ඒවා කරන්න කලින් අපි ඉස්සලාම කරලා ඉන්නවනේ වරහනට මුල් තැන දීලා වරහන ඇතුලේ සුළු කිරීම තමයි මුල්. මේ ගාන අපි වරහන ඇතුලේ සුළු කරමුකෝ. 6න් 5 එකතු කිරීම වරහන ඇතුලේ තියෙන්නේ 3න් 5 ගුණ කිරීම 5න් 3නේ. right. වරහන තුල තියෙන දේ කරලා පෙන්නමු. ඒ තියෙන වැඩි කරන්න තියෙන්නේ මේ වරහන තුල ඇතුලේ තියෙන වැඩි කරන්න. ඔයාලා දන්නවා භාග සංඛ්‍යා වැඩි කරනකොට උඩයි යටයි කැපෙන ගුණාකාර හිටියොත් කැපෙනවනේ. මෙන්න මේ දෙන්න කැපෙනවා මේ බලන්න. කොහමද? 3ට 3 ඒවා 1යි 3ට 3 ඒවා 1යි. පුතේ මේ දෙන්නත් කැපෙනවා කොහමද? 5ට 5 ඒවා 1යි 5ට 5 ඒවා 1යි කිය. අවසානයේ බලයි යද්දි වරහන ඇතුලේ ඉන්න ඔක්කොම කැපිලා ගිහින්. ඔක්කොම කැපිලා ගිහිල්ලා. එතකොට ඉතුරු වෙන්නේ කවුද බලන්න? 6න් 5 එකතු කිරීම ඔක්කොම කැපිලා ගියාම එකක් විතරක් ඉතුරු. එක බෙදීම එකක් ඉතුරු වෙන්නේ නේ. එක එකෙන් වැඩි කරාම එකයි. බෙදීම යටත් එක එකෙන් වැඩි කරාම එකයි. එක බෙදීම එකක් ඉතුරු වෙන්නේ. මම මේ ගාන කෙටියෙන් කොට දා ගන්න ඕනේද? එකයි කියලා ලියන්න. දැන් අවසානයේ මේ වරහන ඇතුලේ සුළු කරලා එක ආවා. ඒ එකට එකතු කරන්න ඕනේ 6න් 5. එකට 6න් 5ක් එකතු කරාම කතන්දරේ පැහැදිලි. 1යි 6න් 5. ඔන්න තියෙනවා උත්තරේ. එකට 6ක් එකතු කරාම මේ sorry 1යි 6න් 5ට එකක් එකතු කරාම මේ තියෙන 6න් 5ක් පුතේ. මේ 6න් 5ට එකක් එකතු කරාම උත්තරේ 1යි 6න් 5. ඒක මම කෙටියෙන් ගන්න විදිහ වල තව චූටි උදාහරණයක් කියලා දෙන්න. මෙන්න පාන් ගෙඩියක් තියෙනවා. ඔයාලා තව කඩේට ගිහිල්ලා පාන් භාගයකුත් ගේනවා. හරිද? මෙතන පාන් ගෙඩියයි මෙතන පාන් භාගයයි. ඔය දෙකම එකතු කරාම අපි උත්තරේ දාන්නේ කොහොමද? පාන් ගෙඩිය එකමාරයි කියලා නේද? තේරුණාද? ඔන්න ඔය සරල තර්කයමයි මෙතනට දෙන්නේ. මෙතන එකක් තියෙනවා. මෙතන තව 6න් 5ක් තියෙනවා. එකට 6න් 5ක් එකතු කරාම උත්තරේ 1යි 6න් 5. අයි වැල් වටාරම් අවශ්‍ය වෙන්නේ නැහැ. තේරුණා නේද? ඊළඟට C කොටසට මම යනවා. B කොටස තියලා. මොකද B කොටස අදට නියමිත තේමාවක් නෙමෙයි. ඔයාලා දන්නවා අපි පන්තියේ ගණන් කතා කරන්නේ. ඔක්කොම කලවම් මැල්ලුම නෙමෙයි. තේමාවක් වෙන් කරගෙන ඒ තේමාව යට තමයි ගණන් සාකච්ඡා. අද තේමාවට විජ්‍ය ප්‍රකාශන ඒවා අයිති නැහැ. ඒක වෙනම දවසක් තියෙන. ඒකින්ද B කොටසේ ගන්න වෙනම දවසක් කතා කරන්නේ. අපි C කොටසට යනවා. භාග තියෙන C කොටස ඊළඟ. අපි බලමු C කොටස භාගතා කොහොමද සාකච්ඡා වෙන්නේ කියලා. right. ගාන කියමු. එක්තරා පුද්ගලයෙක් තමාගේ වැටුපෙන් 4න් 3ක් ආහාර සඳහා 4න් 3ක් කණ්ඩනු. උදට කණ එක කියනවා. 4න් 3ක්ම කෑම කණ්ඩනු. ඉතිරියෙන් 8න් එකක් ගමන් වියදම් සඳහාදී යොදා ගන්න. ඊට පස්සේ කෑම කෑවම උට ඉතුරු වෙනවනේ කීයක් හරි. ඔය ටික රෝන්ද ගහන්න යොදා ගන්න. ආහාර හා ගමන් බිමන් යන දෙකටම වැය වෙන්නේ මුළු වැටුපෙන් කවර භාගයක්ද? ඔන්න චුට්ටක් හිතන්න තියෙනවා. 4න් 3ක් ආහාර සඳහාද ඉතිරියෙන් 8න් එකක් ගමන් වියදම්. මේ බලන්නකො ගාන හදන විදිය බෝඩ් එක දිහා බලන්න. ආහාරවලට 4න් 3ක්. 4න් 3ක්ම ආහාර. ඔන්න 4ක් තියනවා කියලා හිතන්නකො. මේකෙන් 2යි 3ක් ආහාර වලට අයින් වෙනවා. 3ක් අයින් වුණාම තව කීයක් ඉතුරු වෙනවද? එකක් ඉතුරු වෙනවා නේද? එහෙනම් ආහාර වලට 4න් 3යි. මෙන්න ආහාර වලට වියදම් වෙච්ච එක 4න් 3යි. එතකොට ඉතිරිය 4න් 1යි. එයි දන්නවද මම ඉතිරියත් හොයාගත්තේ? 4න් 3ක් වියදම් කරාම ඉතිරි වෙන්නේ 4න් 1යි කියලා හොයාගත්තේ. අපිට කියනවා නේද ගානේ හොඳට කියවලා බලන්න. 4න් 3ක් ආහාර සඳහාද ඉතිරියෙන් 8න් එකක් ගමන් සඳහාද වියදම් කරයි. ඉතිරියෙන් 8න් එකක් තමයි ගමන් සඳහා වියදම් කරන්නේ. මුළු ටෝටල් එකෙන් නෙමෙයි. ඉතිරියෙන් 8න් එකක්. ඒ කියන්නේ පුතේ මේ තියෙන ඉතිරියනේ. එහෙනම් මෙයා ගමන් වියදම් සඳහා වියදම් කරන්නේ මේ ඉතිරි වෙලා තියෙනවනේ 4න් එකක්. මෙන්න මේ ඉතිරියෙන් මේකෙන් 8න් එකක් තමයි ගමන් සඳහා වියදම් කරන්නේ. එහෙනම් අපි හොයන්න ඕනේ ගමන් සඳහා වියදම් කරන භාගය කොපමණද කියලා. ඇයි අපිට කියන්නේ ඉතිරි වෙන මුදලින් ඉතිරියෙන් 8න් එකක් ගමන් සඳහා වියදම් කරනවා. මේ තියෙන්නේ ඉතිරිය. ඒකෙන් 8න් එකක් තමයි බලන්න ඕනේ කීයද කියලා. බලමු. කැපෙන්නේ නැහනේ. වැඩි කරලා දාමු. 1 වරක් 1 1යි. 4 වරක් 8 32යි. මෙන්න තියෙනවා. එහෙනම් මෙයා ගමන් සඳහා යොදා ගන්නවා යාගේ වැටුපේ 32න් එකක්. කොච්චරද පුතේ? 32න් එකක් යොදා ගන්න. පැහැදිලිද? right. අපෙන් හැබැයි අහන්නේ වෙන ප්‍රශ්නයක්.
අහන්නේ ආහාර හා ගමන් යන දෙකටම වැය වෙන මුළු මුදල. අපෙන් අහන්නේ මෙයා ආහාර වලටයි ගමන් වලටයි දෙකටම වැය කරන මුදල කීයද කියලා. එහෙනම් ඒක හොයන්න නම් ආහාර වලට වැය කරන 4න් 3යි ගමන් වලට වැය කරනවා කියලා අපි දැන් මේ හොයාගත්ත 32න් 1යි එකතු කරන්න වෙනවා. ආහාර වලට වැය කරපු 4න් 3යි ගමන් වලට වැය කරපු 32න් 1යි ඔය දෙක එකතු කරන්න වෙනවා. ඔය දෙකටම වැය කරපු මුළු මුදල හොයාගන්න. හරි අපි එකතු කරමු. පුතේ භාග සංඛ්‍යා එකතු කරනකොට මතකයි නේද නීතිය? හරයන් දෙක සමාන වෙන්න ඕනේ. හරයන් සමාන නැති කිසිම භාගයක් අපි එකතු කරන්නේ නැහැ. ඉස්සලාම හරය සමාන කරගමු. මෙන්න බලන්න. මෙතන හරය 4යි, මෙතන 32යි. 4 32 කරගන්නේ කොහොමද කල්පනා කරන්නේ? 4 32 කරගන්නේ. 4 32 කරගන්නේ. 4 වරකට 32ක් වගේ මතකයක් තියෙනවානේ. හරියටම හරි. 4 8න් වැඩි කරාම තමයි 32 වෙන්නේ. එහෙනම් මේ භාග සංඛ්‍යාව යට 8න් වැඩි කරනවා. යට 8න් වැඩි කරොත් මෙයාගේ උඩත් 8න් වැඩි කරන්න ඕන. හරි. උඩ යට දෙකම 8න් වැඩි කරාම ලියාගමු. 8 වරක් 3 24යි. බෙදීම 8 වරක් 4 32යි. එකතු කිරීම 32න් 1. ඔන්න දැන් දෙන්නගේ හරයන් දෙක පුතේ සමාන වුණා. එහෙනම් එම හරයම දාමු. ලවයන් දෙක එකතු කරමු. 24යි 1යි 25. ඔන්න 32න් 25. මෙයාගේ වැටුපෙන් 32න් 25 ආහාර වලටයි ගමන් වලටයි දෙකටම වැය කරනවා. ඔන්න හොයාගත්ත විදිහ. ලේසි වගේ තියුණාට ටිකක් ඒකේ හදන්න තිබ්බ නේද? ඕකේ මුළු වැටුප රුපියල් 48000ක් නම් ආහාර හා ගමන සඳහා වියදම වැය කළ මුදල කීයද? එයාගේ මෙයාගේ මුළු වැටුප 48000යි. මුළු වැටුප 48000යි. එහෙනම් අපෙන් අහනවා මෙයා ආහාර වලටයි ගමන් වලටයි කීයක් වියදම් කරලාද? ඔන්න හොයන විදිය. බලන්න. මුළු වැටුප 48000යි. හරි. මේ 48000න් මෙන්න වියදම් කරන ප්‍රමාණය 32න් 25 ඔය දෙකට වියදම් කරනවා. 32න් 25 නේ. ආහාරයි ගමන් බිම වලටයි 32න් 25ක් වියදම් කරනවා. මෙන්න වියදම් කරනවා. ඒතර මෙයාගේ මුළු වැටුප 48000 ඉන්න ඕකෙන් කොච්චරක් වියදම් වෙනවද කියලා හොයන්න. 48000යි 32න් 25ක් බලන්න ඕනේ කීයද? මේකෙන් 32න් 25. අපි බලමු. ඔන්න සුළු වෙන බලන්න ඉන්න මම වෙන්නනවා. 32ට 16ව තියෙනවා 2ක්. 32 16න් බෙදුවම 2යි. 48 16න් බෙදුවම 3යි. තේරුණාද? 48 32ම 16න් බෙදුවා. කොහොමද? 32ට 16 කොට බලලා 2යි 16ව 2ක් 32යිනේ. 48ට 16ව 3ක් තියෙනවා. තේරුණාද? එතකොට බින්දු ටික අගට දැම්මම උඩ 3000යි. මේ අතේ ඉන්න 2යි 3000යි ආයෙ කපනවා. ඊට වඩා මට ඔයාලට මේක තේරුම් කරන්න ලේසි වැඩි කරලම බෙදන්නේ. මම මොකක්ද කරන්නේ? මේ 3000නේ තියෙන්නේ. 3000 25න් වැඩි කරනවා. ඔන්න 3000 25ව 3ක් කෙලින්ම 75යි. මේ බිඳු 1යි 2යි 3ක් ලියනවා. ඔන්න. හරි. එයාව බෙදන්න ඕනේ දෙකේ. ඇයි අමතක කරන්න එපා යට මේ දෙකක් ඉතුරු වුණානේ. එහෙනම් මේ දෙකෙන් බෙදන්න ඕනේ. බෙදමු අපි දැන්. 75000 දෙකෙන් බෙදුවාම 3යි 7යි එකක් ඉතුරුයි 5යි බිංදු 2යි. ඔන්න තියෙනවා. දෙල්ලන්නේ කොල්ලෝ 37500ක් මෙයකා ඛණ්ඩයි වටේ කැරකෙන්නයි රවුම් ගහන්නයි වියදම් කරනවා. තේරුණාද? ඒතර මේ මෙයාගේ මුළු වැටුප 48000යිනේ. ඔය 48000යින් 32න් 25ක් බලුවා කීයද කියලා. බැලුවාම උත්තරේ මට එනවා 37500ක්. ඔන්න පුතේ උත්තර. තේරුණාද? ඔය තියෙන අපේ පළවෙනි අතමාපු භාග ගාන. ටිකක් ලොකු ගානක් වගේ තියෙනවා. හරි. හදාගමු. මම ඔයාලට උගන්වලා තියෙන්නේ ජීවිතේ හරියට ගණිතේ වගේ. ජීවිතෙත් සරල තැන් තියෙනවා, සංකීර්ණ තැන් තියෙනවා, අමාරු අපහසු තැන් තියෙනවා. ගණිතේත් සරල ගණන් තියෙනවා. හැබැයි වැඩිපුරම අපිට හම්බෙන්නේ සංකීර්ණ ගණන්. ඒ සංකීර්ණ ගණන් හදාගන්න පුළුවන් පුද්ගලයාට ජීවිතයේ ප්‍රශ්න ටිකත් ගොඩ දා ගන්න පුළුවන්. ඒකනේ ගණන්කාරයා කොහොමද ජීවිතේ ගොඩ දා ගන්න මිනිස්සෙක් විදිහටම සලකන්නේ. ගණන් පුළුවන් මිනිස්සයා කවදාවත් ජීවිතේ විනාශ කරගන්නේ නැහැ. ඕන ප්‍රශ්නයකට පිටකේ උත්තර හොයා ගන්නවා. ඒකින්ද අපි මේ වගේ මිනිස්සෙක් වෙමු. නේද? පොඩි දෙයකටත් ගගේ පයින්, මුහුදේ පයින්, වහබුන, පිස්සු නටන එහෙම වෙන්නේ නැහැ අපි. අපි ගණන් දන්න එන මොළකාරයෝ. නේද?
අපි ගණන් දන්න වැඩෝ ගණන් දැන ගන්නවා කියන්නේ ඒක තුල අපි ජීවිතය විඳිනවා. නේද? අපි මේ මට්ටමට යම් පුතේ. හදාගන්න. ලියාගන්න. ලියන ගමන් අහගන්න. දැන් මේ මෑතකදී අපි අහන්න දකින්න ලැබෙන්නේ නැති ඔයාලටත් තාත්තා කෙනෙක් අර පුතා ෆෝන් එකේ ඉන්නවා කියලා කොහු මිටකින් ගහලා නේ පුතෙක් මැරුණා. ඉතින් ඒ ගොඩාක් අය තාත්තට තමයි චෝදනා එල්ල කරන්නේ. ඉතින් එහෙමයි කියලා දැන් අපි ගෙවල් වල ඉන්න තාත්තලත් බයයි අපිට අත තියන්න. ඉතින් පුතේ ඒක කවදාවත් මම නම් දකින්නේ තාත්තගේ වැරද්දක් විදිහට. නේද? කවදාවත් තාත්තා කෙනෙක් අපිට දනුවමක් දෙන්නවද මැරෙන්න? නෑ. ඒ තාත්තගේ අතින් සිදුවෙච්ච පොඩි අතපසු වීමක් නේද? පොඩි අතපසු වීමක් දෙනකොට ගුටියක් දෙනකොට කවදාවත් පුතේ තාත්තා කෙනෙක් අපිට මූ මැරියන් කියලා ගහන්නේ නෑ. අම්මලා බයිනෝ ඇති මේකගෙන් මම මැරිලවත් යන්නේ නෑනේ. මල කරදරේ කීකේ බයිනෝ ඇති පුතේ ඒ කවදාවත් ඒක නිකන් කට දෙන වචනයක් විතරයි. හිත හදවතින් බනින්නේ නෑ පුතේ. ඒ තාත්තත් එහෙමයි. කොච්චර ආදරය කරන්නේ නැද්ද? දනුවමක් දෙන්නේ මතක තියාගන්න. Tamanට දනුවමක් දෙනවා කියන්නේ ඒ තාත්තලා අම්මලා Tamanට ආදරේ හින්දා. අම්මා තාත්තා Tamanට ආදරේ හින්දා තමයි අපිට දනුවමක් දෙන්නේ. ආදරේ නැත්තම් කවදාවත් දනුවමක් දෙන්නේ නැහැ. හැරිලවත් බලන්නේ නැහැ. ඒ ආදරේ නැත්තම්. ආදරේ නම් තමයි වැඩිපුර ආදරේ වැඩිපුර දනුවම් දෙනවා. ඒකින්ද කවදාවත් දනුවමක් දුන්නා කියලා, ගැහුවා කියලා, බැන්න කියලා අම්මා තාත්තා එක රවලවත් බලන්න යන්න එපා. තරහ වෙන්නවත් එපා. ඒ තරමට අම්මා තාත්තා ආදරේ. තේරුණාද? ඒව මතක තියාගන්න. නැත්තම් ඔය ආදර්ශ ආවහම පේනවා නේද මට ගහන්න එපා. අර ළමයෙකුත් මැරිලා පේනවා නේද තාත්තට කිව්වත් කියන්න පුළුවන් තාත්තලත් එක්ක. ඒක තාත්තා කවදාවත් හිතලා ඒ දේ කරේ නෑ. ඒ තාත්තා එක ඇති වැරදීමක් වුණා. ඉතින් බලන්න ඒ තාත්තා දැන් දඬුවම් විදලා රිමාන්ඩ් කරලා යවලන්නේ තියෙන්නේ. ඒ වුණාට මම නම් හිතන්නේ ඒ තාත්තට රිමාන්ඩ් නෙමෙයි මොන දේ කියත් ඒ දැනෙන දුක වේදනාව ඒ සදාහටම ඇති ජීවිත කාලය දක්වාම විඳවන්න පුතේ. ඒ තරමට දුකක් ඇති. මගේ පුතානේ මැරුණේ කියලා. නේද පුතේ? ඒකින්ද ඕවා හිතලා අම්මලා තාත්තලාට කවදා හරි දුකක් නෙමෙයි සතුටු කඳුලක් උනන්න පුළුවන් තැනකට අපි යන්න ඕනේ. ඉතින් ඒ තැනට යන්න තියෙන හොඳම මාර්ගය තමයි පුතේ ගණිතය කියන්නේ. නේද? මේ අපේ මගේ මේ පාර රිසර්ච් ගත්ත ළමයි ඉන්නවා. ඒ ළමයින්ට එකම එක ඒකයි තියෙන්නේ. හැබැයි මාර්ම සතුටින් ඉන්නවා. ඒක ගණිතයට. දැන් බලන්න කරන්න පුළුවන් තනිකරම වෙනස් කරන්න පුළුවන් ජීවිතයක් නේ. අනිත් වෙන එකකට ඒකක් තිබ්බොත් සතුටින් ඉන්න පුළුවන්ද? බෑ. හැබැයි ගණිතයට ඒකක් තිබ්බොත් මාරම සතුටින් ඉන්න. ඉතින් ඒ වගේ අපි ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් පුතේ මේ ගණිතය කියන්නේ. අපි මේක කොහොම හරි ඉගෙන ගමු. හරි ආස කරන්න. ගණිතයට ආදරය කරන්න. විෂයට ආදරය කරන්න. විෂය පුළුවන් කියලා හිතන්න. මම මේක කරනවා කියලා හිතන්න. අනිවාර්යෙන් පුතේ විෂය ආදරය කරොත්, විෂයට ආදරය කරොත්, කැමැත්තෙන් ආසාවෙන් කරොත් ඔයාට මේ විෂය පිළිහිටනවාමයි අත්දැකීමෙන් කියන්නේ. මමත් 6 7 8 9 පන්ති වෙනකම් මම ගණන් වලට ආස නැහැ. මට ලකුණු තිබ්බෙත් නැහැ. මම අකමැති, හරිය අකමැති. මොකද අපිට උගන්වපු ටීචර්ලා හරි සරයි අපිව මෝඩයෝ විදියට දැම්මේ. ටෝකෝ අයිනෝ. මම අලුතින් ඉස්කෝලේට ගිය ගමන් ගැහුවා මට අල්ලගෙන. ඔය වගේ සීන් එක මම ගණන් එපා කරලා. හැබැයි මට හම්බුණා හරි අපූරු ටීචර් කෙනෙක්. එතන ඉඳලා ඒ ටීචර් උගන්වන ආදරෙන් කරුණාවෙන් උගන්වන්න ගත්තා. විෂයට ආස කරා, ඇලුම් කරා, ආදරය කරා. මේ කොරතොට ඉස්කෝලේ තාමත් මේ අපේ මේ ආයතනයවට තියෙන පාසලක්. දැන් බලන්න ඇති නැත්නම් මොකක්ද කියලා. කොරතොට ඉස්කෝලේ තාමත් ඒ ටීචර් උගන්වනවා. ඒ ටීචර් ඉස්සර මම කුමාරතුංගේ ඉන්න කාලේ ඒකේ අපි පන්ති බාර ටීචර්. ඒ හරි ආදරෙන් ඉගෙනුවා. ආසාවෙන් ඉගෙන ගත්තා. ඔන්න විෂයට ටික ආස වෙන්න ගත්තා. අවසානයේදී මට විෂය නැතුව බැරි වුණා. අන්න ඒකයි පුතේ. මම ඒකයි මේ අත්දැකීමෙන් විෂයට ආදරය කරන්න, විෂයට ආස කරන්න අනිවාර්යෙන් ඔයාලට මේක පිළිහිටනවා.
හරි. හොඳයි පුතේ. හරි. මම මේකේ මෙහෙමයි. මම ආයෙත් මේ ටික කතා කරන්න යන්නේ නෑ පුතේ. වීඩියෝ එක තියෙනවනේ ඒක බලන්න. ඒ දන්නවද ඒක කතා කරන්නේ නැහැ කියන්නේ. අපි ආයෙත් ඒ ගානම කතා කරනවා කියන්නේ වෙලාවක් තියාම. තව ගානකට ගියොත් ඔයාලට මේ ගානේ තේරුණාට වඩා ලස්සන දෙයක් ඒ ගානේ තේරුම් ගන්න. මම කියන දේ විශ්වාස කරන්න කොහොමද? මේක වීඩියෝ එක තියෙන හින්දා මම මේ ගාන දැන්ට යනවා. මම චුට්ටක් මේ මතක් කරන්න කරපු විදිය. මෙයාගේ පඩියෙන් 4න් 3ක් කෑම වලට වියදම් කරනවා කිව්වා. හරි. 4න් 3ක් කෑම වලට වියදම් කරා. ඊට පස්සේ ඉතිරියෙන් 8න් එකක් ගමන් සඳහා වියදම් කරා කිව්වා. ඒතර මේ කෑම වලට 4න් 3ක් වියදම් කරාම මෙන්න කෑම වලට තියෙන 4 3ක් කෑම වලට වියදම් කරාම එකක් ඉතිරි වෙනවා. මම ඊට පස්සේ ඉතිරිය හොයාගත්තා. 4න් එකක් ඉතිරි. හරි. මේ ඉතිරිය ඔය ඉතිරියෙන් ගානේ කියනවා ඉතිරියෙන් 8න් එකක් තමයි ගමන් සඳහා වියදම් කරන්නේ. ඉතිරියෙන් 8න් එකක්. ඒතර මෙන්න ගමන් සඳහා වියදම් කරපු ටික මම හොයාගත්තා. ඉතිරිය මෙන්න ඉතිරියෙන් අල්ලා යන්න ඉතිරියෙන් 8න් එකක්. මම බැලුවා ඉතිරියෙන් 8න් එකක් කියන්නේ කීයද කියලා. ඉතිරියෙන් 8න් එකක්. ගයන් අල්ලා යන්නේ යෙදීම කතා කරනවානේ භාග පාඩමේ. අන්නේ අල්ලා යන්නේ යෙදීමක්. ඉතිරියෙන් 8න් එකක් මම බැලුවා කියන්නේ. සුළු කරා අල්ලා යන්නේ එක් වරක් එක 1යි 4 වරක් 8 32යි. එහෙනම් මෙයා ඉතිරියෙන් 8න් එකක් නම් ගමන් වලට වියදම් කරන්නේ. ඒ කියන්නේ 32න් එකක් මුළු වැටුපේ. ඉතිරියෙන් 4න් එකක් කියන්නේ මුළු වැටුපෙන් 32න් එකක්. එහෙනම් මෙයා ගමන් සඳහා වියදම් කරනවා මෙයාගේ මුළු වැටුපෙන් 32න් එකක්. right. ඊට පස්සේ අපිට අහන්නේ මෙයා ආහාර වලටයි ගමන් වලටයි වියදම් කරපු මුළු මුදල කීයද කියලානේ භාගයක් විදියට. හරි. ආහාර වලට එයාගේ මුළු වැටුපෙන් 4න් 3ක් වියදම් කරා. ගමන් සඳහා එයාගේ මුළු වැටුපෙන් 32න් එකක් වියදම් කරා. ඔය දෙක එකතු කරා හරය සමාන කරගෙන මට උත්තරය ආවා 32න් 25. ආහාර වලටයි ගමන් වලටයි වියදම් කරනවා 32න් 25. ඒක තමයි මේ. ඊට පස්සේ අපෙන් අහනවා එයාගේ මුළු වැටුප 48000යි නම් මෙයා වියදම් කරන මුදල කීයද කියලා. ඒතර අපිට ගානේ පැහැදිලිව අපි මෙතනදී හොයාගත්තා එයාගේ මුළු වැටුපෙන් 32න් 25ක් මේ දෙක එකතු කරාම මට ආවේ 32න් 25යි කියලා. එයාගේ මුළු වැටුපෙන් 32න් 25ක් මෙයා වියදම් කරලා. 32න් 25ක් වියදම් කරනවා. ඒ කියන්නේ රුපියල් 32ක් මෙයාගේ අතට හම්බුනොත් 25ක් වියදම් කරනවා. ඒක තමයි තේරුම. දැන් ඇත්තටම මෙයාගේ පඩිය රුපියල් 32ක් නෙමෙයිනේ. මෙයාගේ පඩිය රුපියල් 48000. එහෙනම් ඔය 48000න් කීයක් වියදම් කරලාද කියලා හොයන්නේ කොහමද? ඔන්න අල්ලා යන්නේ යෙදීම නැවතත් එනවා. මුළු වැටුප 48000යි. ඔය 48000න් අල්ලා යන 48000න් 32න් 25ක් බලනවා කීයද? 48000න් 32න් 25ක්. රුපියල් 32ක් හම්බුනොත් 25ක් වියදම් කරනවා නම් 48000ක් හම්බුනොත් කීයක් වියදම් කරනවද කියලා තමයි මේ බලන්න. සුළු කරා කපලා කරලා සුළු කරාම උත්තරේ 37500යි කියලා. එහෙනම් මෙයා වියදම් කරපු මුදල රුපියල් 37500යි. ඔන්න මම ආයි ඉල්ලීම පරිදි නැවත මතක් කර දීමක් සිද්ධ කරා ඒක. හොඳයි. අපි යමු ඉස්සරහට. යමු පෙරමුණ බලන්න. ඊළඟට අපිට තියෙනවා මධ්‍යම පළාත් මධ්‍යම පළාත් පේපර් එකේ පොඩ්ඩක් පේපර් එක වෙනස් ස්ට්‍රක්චර් එක වෙනස් කරලා දීලා තිබ්බා. මෙන්න මේ ගාන භාග ගානක් නැවතත් අපි බලමු මේක. නේද? টොප් එකට භාග ගාන ඔන්න තියෙනවා. මේ භාග ගාන හදමු. right? පොඩේ වපනවා. මොකද්ද තියෙන්නේ? සුළු කරන්න ඔන්න පළවෙනියටම 1 way උදේ තියරි එක ඇප්ලයි කරන්න ආවා. 1/4 බෙදීම 4න් 3 අල්ලා යන්න 3න් 1. right. ඔන්න මම අර ඉස්සල්ලා ගාන කියලා දුන්න දෙයක් මේකට යොදා ගන්න තියෙනවා. අතීත අත්දැකීම්. සර් දෙයක් කිව්වනේ. මොකද්ද කිව්වේ? මිශ්‍ර භාගයක් ගාන ඇතුලේ තිබ්බොත් ගානට අත තියන්නවත් එපා. ඉස්සලා මිශ්‍ර භාග විෂම භාග බවට කරගෙන ඉන්න කියලා සර් කිව්වා. ඒ දේ දැන් මේකෙදි කරමු. මෙන්න මිශ්‍ර භාගයක් කියනවා පේනවා. ඉස්සලාම අපි මේ මිශ්‍ර භාග විෂම භාගය කරගෙන ඉන්න කොහොමද බලමු. හරි එහෙමම ලිව්වා. හරි. මෙයාගෙන් වැඩි කරලා මේ උඩ ඉන්න ඉලක්කම එකතු කරා. 4 වරක් එක 4යි. 4ට මේ එකක් එකතු කරාම 5යි. බෙදීම වරහන් 4න් 3 අල්ලා යන්න 3න් 1. right. ඔන්න දැන් ඒක මිශ්‍ර භාග විෂම භාගයක් බවට පත් කරගෙන ලියාගත්තා. දැන් අපි වන් වේ ගුදර නීතිය දාලා ගාන කොට දාගමු. මතකද වන් වේ ගුදර නීතිය පිළිවෙල?
මුලින්ම වරහන් ඊළඟට අල්ලයන් බෙදීම ඔහොමනේ යන්නේ. ඒතර මුලින්ම තියෙන්නේ වරහනනේ. වරහනකුත් තියෙනවා. එහෙනම් මුල් තැන දෙන්න ඕනේ වරහනටනේ. නම් වරහන ඇතුලේ තියෙන කට්ටිය සුළු කරලා ඉන්න. මෙයා ඔහොම ඉස්සරහින් තියාගන්න. 4න් 5 බෙදීම වරහන ඇතුලේ සුළු කරන ඕන. 4න් 3න් 3න් එකක් නේ තියෙන්නේ. right. ඔන්න සුළු වෙනවා. අල්ලයන් එකට වැඩි කරන එක උඩ යටයි කැපිලා සුළු වෙනවා මෙන්න මෙහෙම. මේ බලන්න. මේ 3ට 3 ගොඩවල් 1යි 3ට 3 ගොඩවල් 1යි කියලා කැපෙනවා. තව කවුරුත් කැපෙලා ඉනවද? නැහැ. එහෙනම් ඊටු ටික ලියා ගන්න. 4න් 5 බෙදීම එක වරක් අල්ලයන් කියන්නේ වැඩි කිරීම කියන එකමයි. එක වරක් 1 1යි බෙදීම යට 4 වරක් 1 4යි. හරි. ඔන්න වරහන් ඇතුළේ සුළු කරලා මෙතනට දැන් තියෙන්නේ මොකද්ද බෙදන්න. right. අපි දැන් බෙදමු. පුතේ භාග පාඩමේදී මතකද භාග බෙදන්න ආපු විදිහ කොහොමද? භාග බෙදන්නවට බෙදුවද? භාග බෙදන්නවට බෙදුවද? බෙදුවේ නැහැ. මොකද කරන්නේ? බෙදීම අපි පරිවර්තනය කරගත්තා ගුණ කිරීමක් බවට. ඒ කොහොමද? මතකද අර පරස්පරය කියන එකක් ගන්නවා. දැන් බෙදන්නනේ ඇවිල්ලා තියෙන්නේ. right. මේ බෙදීම පරිවර්තනය කරගන්නවා ගුණ කිරීමක් බවට. මේ බෙදීම ගුණ කිරීමක් කරගන්නවා මෙයා ගුණයට මාරු කරනවා. ඕන්නෝ. දැකලානේ බෙදීම ගුණ කිරීම කරා මෙයා ගුණයට මාරු. දැන් ඉතුරු ටික සුළු කරමු පුතේ. මේ ඉරෙන් යට ඉන්න 4ට ඉරෙන් උඩ ඉන්න 4 කැපුණා. ඉතුරු ටික වැඩි කරමු. අවසානයේ උඩින් කෙලින්ම ඉතුරු වෙන්නේ 5. බෙදීම යටින් ඉතුරු වෙන්නේ 1. පුතේ 5 බෙදීම 1 කිව්වට අපි බෙදීම 1 ලියන්නේ නෑනේ. උත්තරේ 5යි. යට මේ පල්ලෙහෙන් 1 හිටියොත් අපි 1 ලියන්නේ නැහැ. උඩින් 1 හිටියොත් ලියනවා. පල්ලෙහ බෙදීම 1 කියලා අපි සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ ඉලක්කමක. ඒක නැතුව කෙලින්ම අයින් කරා. උත්තරේ 5යි කියලා. ඔන්න සුළු කරා. භාග සංඛ්‍යාව කීයද උත්තරේ? 5යි කියලා මට අගය ලැබෙනවා. right. ඊළඟට B කොටස අර වගේමයි. බලමු මොකක්ද කියලා. මාවල් තමා ළඟ තිබූ මුදලෙන් 3න් එකක් මොහාන්ටද 5න් දෙකක් රාදාටද බෙදා දෙන ලදී. ඉතිරියෙන් බතිරියෙන් කියලා මුකුත් කියන්නේ නැහැ. කෙලින්ම තමාගේ මුදලින් 3න් එකක් මොහාන්ට දෙනවා. 5න් දෙකක් රාදාට දෙනවා. දෙදෙනාටම දුන් කොටස මුළු මුදලේ භාගයක් ලෙස ලියන්න. මුන් දෙන්නටම කීයක් ගන්න දුන්නද කියලා. ඔන්න බලන්න මේ විදිහ. ඔබ ලක්කාංකයක ගානින් 3න් එකක් මොහාන්ට දෙනවා. 5න් දෙකක් රාදාට දෙනවා. මොහාන්ට 3න් එකයි රාදාට 5න් දෙකයි. ත්‍රොයි දෙන්නටම දුන්න ටික හොයන්න. මම මේ දෙක එකතු කරන්න ඕන. මම මේ දෙක එකතු කරන්න. හරි අපි එකතු කරමු. එකතු කරන්න බෑනේ පොඩි කොස්සක් තියෙනවනේ මොකක්ද? හරක් දෙන්න සමාන නෑ. හරයන් දෙක සමාන නෑ. මතකද ඉගෙනුවා? හරයන් සමාන නැත්නම් එකතු කරන්නේ නෑනේ. මොකද්ද කරන්න ඕනේ? හරයන් සමාන නැත්නම් හරයන් සමාන කරගන්න ඕනේ. පොදු හරයකට යන්න ඕනේ. බැලුවා පොඩ්ඩක්. 3 කීයෙන්වත් වැඩි කරලා 5 කරගන්න විදියක් නෑ. 5 කීයකින්වත් වැඩි කරලා 3 කරගන්න විදියකුත් නෑ. එහෙනම් වැඩි කරලා එකපාර වැඩි ගොඩ දාගන්න බෑ. පොදු හරයකට යන එක තමයි හොඳම. ඔන්න බලන්න මම මේ දෙන්න හරය සමාන කරගන්න විදිය. මම මේ භාග සංඛ්‍යාව උඩ යටයි දෙකම පුතේ මම 5න් වැඩි කරනවා. උඩ යට දෙකම 5න් වැඩි කරනවා. පුතේ මේ භාග සංඛ්‍යාව උඩ යටයි දෙකම මම 3න් වැඩි කරනවා. මෙයාගේ උඩ යටයි දෙකම 5න් මෙයාගේ උඩ යටයි දෙකම 3න් වැඩි. පැහැදිලි? 5 වරක් 3 15යි. 5 වරක් 1 5යි. එකතු කිරීම. 5 වරක් 3 15යි. දෙවරක් 3 6යි. වැඩි ගොඩ. හරයන් දෙක සමානයි නේද? එහෙනම් මොකද කරන්නේ? හරයන් සමාන නම් මොකටද තව බලන් ඉන්නේ? එම හරයම දැම්මා. ලාභයන් දෙක එකතු. ඔන්න කියලා. 15 වෙන්නේ 11. ඒ කියන්නේ මොහාන්ටයි රාදටයි මෙයා දීලා තියෙනවා මෙයාට හම් වෙච්ච මුදලින් 15 වෙන්නේ 11. ඒ කියන්නේ රුපියල් 15ක් හම්බුනොත් 11ක්ම ඒ දෙන්නට දීලා තියෙනවා. මොහාන් හා රාදාට දුන්නේ රුපියල් 3300ක් නම් මාවල් ළඟ තිබූ මුදල කොපමණද? මොහාන්ටයි රාදටයි 3300ක් හම්බුණා නම් මොහාන් ගාව තිබ්බේ කීයද කියලා. පුතේ ඔන්න බලන්න ඒක හදන විදිය. භාගයෙන් කොට දා ගන්න පුළුවන්. මේ බලන්නකො. දැන් මොහාන්ටයි රාදටයි දුන්නේ මුළු මුදලින් 15 වෙන්නේ 11යි. මොහාන්ටයි රාදටයි දුන්නේ මුළු මුදලින් 15 වෙන්නේ 11යි. මුළු මුදල 15 වෙන්නේ 11ක්. රාදටයි මොහාන්ටයි දුන්නේ. ඔන්න ඔය විදිහට දුන්න මුදල 3300යි. කියන්නේ මුළු මුදලින් 15 වෙන්නේ 11ක් 3300යි. එහෙනම් මේක ගොඩනගා ගන්න විදිය රාදටයි මාවන්ටයි දෙන්නටම දුන්න ටික මුළු මුදලින් 15 වෙන්නේ 11යි. භාගයක් විදියට 15 වෙන්නේ 11යි. ඒ මුදල මුදලක් විදියට ප්‍රමාණයක් විදියට 3300යි. හරිද? අපෙන් අහන්නේ මොහාන් ගාව තිබ්බ ඔක්කොම මුදල කීයද කියලා.
15 වෙනි 11ක් නෙමෙයිනේ යාගාව 15 15ම තිබ්බත් ඒ 15 15ම කීයද කියලා යහන්න. ඔන්න හදන විදිය 15 වෙනි 11ක් කියන්නේ 3300ට නේ. මම 15 වෙනි එකක් කියන්නේ කීයද කියලා හොයාගන්නද? 11ක් තියෙන 3300 එන එකක් කීයක් වෙයිද? 15 වෙනි එකක් කීයක් වෙයිද? 3300 බෙදමු 11න්. බෙදුවාම 300යි කියලා නේද? එහෙනම් 15 වෙනි එකක් කියන්නේ 300කට. 15 වෙනි 11ක් කියන්නේ 3300කට. හරි. එහෙනම් 15 වෙනි එකක් කියන්නේ රුපියල් 300කට. 15 වෙනි එකක් කියන්නේ රුපියල් 300. එහෙනම් මුළු මුදල කියන්නේ පුතේ 15 වෙනි 15කට. අපි කොහොමද 15 වෙනි 15ක් කියන්නේ කීයද කියලා හොයාගන්නේ? මේ 300 වැඩි කරනවා 15 වෙනි 15 3 45යි 4500. ඔන්න තියෙනවා. එහෙනම් මෙයා ගාව තියලා තියෙන මුළු මුදල රුපියල් 4500. දැක්කද ඒක හොයාගත්ත විදිය? 15 වෙනි 11ක් කියන්නේ 3300යි කියලා දීලා තිබ්බා. එහෙනම් මම 15 වෙනි එකක් කියන්නේ කීයද කියලා හොයාගත්තා. 300යි 15 වෙනි එකක් කියන්නේ 300 නම් ඔක්කොම මුදල කියන්නේ 15 වෙනි 15වටම එකක් 300 නම් 15ක් කීයද කියලා හොයන්න. 300 15 වැඩි කරා 4500යි කියලා. එහෙනම් මොහාන් ළඟ තියලා තියෙන. sorry මාවන් ළඟ තියලා තියෙන මුළු මුදල රුපියල් 4500. ඔන්න ඔහොමයි පුතේ ඒ ගානට අදාළ පිළිතුරු ටික අපිට ලැබෙන්නේ. ලස්සනට ලියා ගන්න තියෙන්නේ. ඉවනම් කියන්න
ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය. ඒක තියෙන්නේ සංඛ්‍යා රටා පාඩමේ. සංඛ්‍යා රටා පාඩම. සංඛ්‍යා රටා පාඩමේ මට මතක විදිහට වීඩියෝ එකක් තියෙනවා. වීඩියෝ එකක් පරිවෙල හරිය නැති වුණොත් එහෙම මම අපිට වෙලා තියෙනවා. මම කරලා දෙන්නම් මේ පාඩම මුලින් ඉඳන්. සංඛ්‍යා රටා පාඩම සෙමින එකක් වීඩියෝ දාලා මම කියලා දෙන්නම්. අපි දැන් කොහොමද පාඩමුත් ඉවරයි නේද? තුන්වෙනි වාරේ පාඩම් ටික අන්තිම ටිකට යන්නේ දැන්. තව පාඩම් දැන් මේ මාස 3ක් තියුණා. බොහොම ටිකයිනේ තියෙන්නේ. කාලේ වෙලාව තියෙනවා. මම සංඛ්‍යා රටා පාඩම ඔයාලා මොන හරි පාඩම් ඕන නම් කියන්න. මම ඔයාලට ඒ දේවල් කියලා දෙන්නම්. හරි මෙන්න මෙහෙමයි තියෙන්නේ. මලික් තම අවශ්‍යතාවයක් සඳහා පළවෙනි දිනේ රුපියල් 12ක් කැටයට දැමු අතර. ඉන්පසු සෑම දිනකම පෙර දිනේ මුදලට වඩා රුපියල් 5ක් වැඩියෙන් කැටයට දාන්න. තේරෙනවද කියන්නේ? මුලින්ම රුපියල් 12ක් දානවා කැටයට. ඊට පස්සේ රුපියල් 5 ගානේ වැඩි කර කර කැටයට සල්ලි එකතු කරනවා. ඔව් මුල් දින තුනේ කැටයට දැමු මුදල් ප්‍රමාණය පිළිවෙලින් ලියන්න. මෙන්න මුල් දිනේ දැම්ම රුපියල් 12ක්. ඊළඟට ඊට වඩා රුපියල් 5ක් වැඩියෙන් දානවා 17ක් කියන්නේ. ඊළඟට ඊට වඩා රුපියල් 5ක් වැඩියෙන් දානවා 22ක් දානවා. ඔන්න ඔහම තමයි මෙයා කැටේට මුදල් දාන්නේ. පළවෙනියට මුදල් 12ක් දාලා ඊට පස්සේ රුපියල් 5 වැඩි කර කර දාගෙන යනවා. ඔන්න තියෙන්නේ. මෙම සංඛ්‍යා රටාවට ගැලපෙන පොදු පදේශය යනවා. මේකේ පොදු පදේ හොයන්නේ. ඒ කියන්නේ මතකද TN සූත්‍රේනේ. TN සූත්‍රය හොයන්නේ කොහොමද මේක හොයන්නේ? කල්පනා කරන්න මෙන්න මෙහෙමයි. මෙහෙමයි හිතන්නේ. මේ සංඛ්‍යා රටාව කොට නැගිලා තියෙන්නේ 5න් 5ටනේ. 5න් 5ටනේ. කියන්නේ මේ සංඛ්‍යා රටාව ගුණ කොට නැගිලා තියෙන්නේ මේ පද දෙකක් අතර පරතරය 5න් 5 තියාගන්න. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාව කොට නැගෙන්න 5 ගුණාකාර උදව් වෙලා තියෙනවා. මේ සංඛ්‍යා රටාව කොට නැගෙන්න කීයේ ගුණාකාරද පුතේ? 5 ගුණාකාර උදව් වෙලා තියෙනවා. ඒකින්ද තමයි මේක 5න් 5ට ගැලපිලා යන්නේ. අන්න ඒ හේතුව නිසා මම මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදය මෙන්න මෙහෙම ලියනවා. පළවෙනි පදේ හොඳේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ කොට නැගිලා තියෙන විදිහ මෙහෙම ලියන්න. 5 ගුණාකාර වලින් කොට නැගෙන්නේ. හරි. 5 ගුණාකාර වල පළවෙනි පදේ හැදෙන්නේ සාමාන්‍යයෙන් පස්වරක් කරේ පස්වරක් එක කියන. 5 ගුණක් 5 10 15 20. මතකයි? ඔය 5 ගුණාකාර වල පළවෙනි පදේ අපි ලියන්නේ පස්වරක් එක කියන. එහෙමනේ. ඒ විදිහට මම මේකෙත් ලියලා පටන් ගන්නවා. හේතුව මේක පද දෙකක් අතර පරතරේ 5න් 5ට යන හින්දා. 5න් 5ට නම් ගිහිලා තියෙන අනිවාර්යයෙන්ම මෙයා හැදෙන්න 5 ගුණාකාර උදව් වෙනවා. තේරුණාද? එහෙනම් මම 5 ගුණාකාර වල පළවෙනි පදේ හැදෙන විදිය පස්වරක් එක කියලා ලියලා බලනවා. හැබැයි මට පස්වරක් එක වැඩි කරාම මේ බලාපොරොත්තු වෙන උත්තරේ ලැබෙන්නේ නැහැ. ඇයි? පස්වරක් එක 5 නෙවෙන්නේ. හැබැයි මෙතන පළවෙනි පදේ 12 නේ තියෙන්නේ. පොඩි එහා මෙහා යාමක් තියෙනවා. එන්නේ 5 හැබැයි එන්න ඕනේ 12. කල්පනා කරනවා මම කොහොමද 5 12 කරන්නේ කියලා. 5 12 කරන්න ක්‍රමයක් තියෙනවා මට. අගට 7ක් එකතු කරා නම් ලස්සනට 12යි කියලා එනවනේ. ඔන්න හැදුනා. දැක්කද? 5 ගුණාකාරයට 7ක් එකතු කරාම 12 හැදුනා. අපි නිකන් ඒ විදිහටම දෙවෙනි පදේත් ලියලා බලනවා. ඒකත් මේකම ගොඩ නැගුණා නම් හරි වැඩේ. 5 ගුණාකාර වල දෙවෙනි පදේ හැදෙන විදිහට පස්වරක් දෙක. පස්වරක් දෙක 10යි නේ. 5 ගුණාකාර දෙවෙනි පදේ 10යි. හැබැයි මෙතනට එන්න ඕනේ දෙවෙනි පදේ 17යි නේ. 10 17 වෙන්න. එතනත් හරි. 7ක් එකතු කරා නම් ගාන්ට 17 එනවා. වැඩි හරියාගෙන යන්නේ. තුන්වෙනි පදයට එහෙනම් ওই විදිහටම ලියලා බලන්න. 5 ගුණාකාරවල තුන්වෙනි පදේ. පස්වරක් 3. පස්වරක් 3 15යි. මෙතන තියෙන්නේ 22යි. 15 22 වෙන්නේ එතනටත් හරියට වැඩි. 7ක් එකතු කරා නම් ගාන්ට 22 එනවා. එහෙනම් පුතේ දැන් රටාව පැහැදිලි අපිට. රටාව පැහැදිලි. හැම 5 ගුණාකාරයකටම 7 ගාන එකතු වෙලා තමයි ඔය තියෙන සංඛ්‍යා රටාව කොට නැගිලා තියෙන්නේ. අන්න ඒකින්ද මම මේ සංඛ්‍යා රටාව සාධාරණ පදේ ඒ කිව්වේ TN සූත්‍රයේනේ. සාධාරණ පදේ ලියනවා මෙන්න මෙහෙම. හැම 5 ගුණාකාරයකටම 7ක් එකතු. ඔන්න තියෙනවා උඩින් තියෙන සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ 5න් ධන 7 කියලා. 5න් කියන්නේ 5 ගුණාකාරවල සාධාරණ පදේ එකතු කරන්න යාට 7ක්. හැම 5 ගුණාකාරයකටම 7 බැගින් එකතු වෙලා තමයි මේ සංඛ්‍යා රටාව හැදෙන්නේ. ඔන්න ඔහොමම හදනකොට හදන්න ඕනේ.
කෙටි පාරවල් වල යන්න බෑ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තරයක් අහලා. පළවෙනි එකේ පුළුවන්. දෙවෙනි පේපර් එකේ බෑ. මෙහෙමම හදන්න. තේරුණානේ? තුන්වෙනි එක මෙම පොදු පදයේ ඇතුලෙන් 30 වෙනි දිනේ කැටට දමන මුදල සොයන්න. මේ පොදු පදේ පාවිච්චි කළ පොදු පදේ තියෙන ඕන පදයක් වෙද. පොදු පදේ පොදු සූත්‍රය තියෙනවා නම් ඕන පදයක් වෙද. දැන් අපිට කියන්නේ මේකේ 30 වෙනි දිනේ කැටට දාපු මුදල හොයන්න කියලා. අපි හොයමු. සාධාරණ පදේ කියනවා මෙන්න Tn සමානයි 5න් එකතු කිරීම 7. දැන් මේක අපිට 30 වෙනි පදේ නෙවෙයි කියන්නේ 30 වෙනි දවසේ කැටට දාපු මුදල. NTN දැනට 30 ආදේශ කරලා සුළු කරන්න. නිකම් උත්තරේ මෙන්න උඩ 30 දාන්න. එතකොට T30 සමානයි 5 ගුණ කිරීම n වෙනුවට 30 එකතු කිරීම 7. 5 වරක් 30 150යි එකතු කිරීම 7. 150යි 7යි 157. මෙන්න තියෙනවා 30 වෙනි දවසේ කැටේට දාපු මුදල. රුපියල් 157යි කියලා. තේරුණාද? පැහැදිලිද? right. ඊළඟට මලික් සිය කැටයෙන් රුපියල් 5000ක් මුදලක් ගෙන වසරකට 112ක පොලියක් ගෙවන බැංකුවක තැන්පත් කරයි. වසරකට පසු ඔහුට ලැබෙන පොලිය සොයන්න. රුපියල් 5000ක් බැංකුවක දානවලු 112ක පොලියක් හම්බ වෙනවා. අවුරුද්දක පොලිය කියලා දානවා. හරිම සරලයි. මෙන්න වසරක පොලිය හොයන විදිය ප්‍රතිශත පාඩමේ කොහමද අවුරුද්දකට පොලිය හොයන්නේ? තැන්පත් කරපු මුදල 5000 වැඩි කරනවා 112ක පොලිය. ඇයි අපිට කියන්නේ 112ක පොලියක් දෙනවා කියලානේ? තැන්පත් මුදල 5000යි ඒක වැඩි කරන්න ඕනේ. එයාට ලැබෙන පොලිය ප්‍රතිශතය 112. 5000 වැඩි කරනවා 112. සුළු කරමු. මේ බිංදු දෙකට උඩ බිංදු දෙක කැපෙනවා. 5 වරක් 12 60යි. මේ බිංදුව අගට දාමු. මෙන්න කියලා. කීයද පුතේ රුපියල් 600යි. එහෙනම් මෙයාට අවුරුද්දකට ලැබෙන පොලිය රුපියල් 600යි. තේරුණාද? ඔන්න ඔහොමයි පුතේ ඊගාට උත්තරේ සංඛ්‍යා රටා සහ ප්‍රතිශත වලින් තමයි උත්තරය වෙන්නේ. ලියන්න.
හරි නේද? ඊළඟට අපි ඊළඟ ගැටලුවට යනවා. අවසාන ප්‍රශ්නේ. ඒක හදන්න කලින් මතක් කරනවා අපි අර WhatsApp group එකේ link එක දැන් යාළුවන්ට යවන්න පුතේ. ඔයාලගේ මොන පැත්තේ මොන විදියට හිටියත් 6 ඉඳලා 11 වසර වෙනකම් පුතේ මම මේ වැඩේ කරගෙන යනවා. උදව්වක් විදිහට ලංකාවේ දරුවන්ට. ඉතින් දැනුවත් කරන ඔයාලගේ නෑදෑයෝ හරි යාළුවෝ හරි ඉන්නවනම් 6 ඉඳලා 11 වසර වෙනකම් සම්බන්ධ කරන් පන්තියත් එක්ක group එක share කරන්න. නොමිලේ සම්මන්ත්‍රණ මාලාවල් පැවැත්වෙනවා. ඒකට එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ මතක් කරනවා අපේ ආයතනයේ සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට නිබන්ධනය ගත්තේ නැත්නම් පුතේ අද නම් දැන් නම් අහලා හෙට ආයි 12 ඉඳලා 6 වෙනකම් ආයතනයේ යුත් වෙනවා. ටියුට් එක අරගන්න. හොඳයි. අපි යනවා අවසාන ගැටලුවට. ඒකේ B කොටසට තමයි යන්නේ. B කොටස. රුපියල් 5000කට මිලදීගත් විදුලි උපකරණයක් 120ක ලාභයක් ලැබෙන සේ මිල ලකුණු කරයි. එය අත්පිට විකිණීමේදී 105ක වට්ටමක් ලබා දෙයි. right. එහෙනම් ලාභේ නම් දන්නවනේ. වට්ටම කියන එක චුට්ටක් මතක් කරගන්න. වට්ටමක් කියන්නේ සිංහලෙන් දන්නවා නැතුණාට ඉංග්‍රීසියෙන් දන්නවා ඩිස්කවුන්ට් එක. යම් භාණ්ඩයක් මිලදී ගන්න යනකොට ඒ භාණ්ඩේ ලකුණු කරලා තියෙන මිලෙන් යම් කිසි මුදලක් අඩු කරනවා. ආන්න ඒකට අපි කියනවා වට්ටමක් කියලා ඩිස්කවුන්ට් එක. ඔය උත්සව කාලේ දැන් දෙසැම්බර් මාසේ එහෙම එන්නේ උත්සව කාලෙනේ. ඒ කාලෙදී ඇඳුම් එතනින් ගියාම ඉලෙක්ට්‍රික් බඩු එතනින් ගියාම පොත් ඒවා එහෙම ඩිස්කවුන්ට් දෙනවා. සේල් දානවා කියලා කියන්නේ යම් කිසි ප්‍රතිශතයක් අඩු කරනවා. ඒ වටිනාකමේ යම් මුදලක් අඩු කරනවා. ඒ අඩු කරන මුදලට තමයි අපි කියන්නේ පුතේ මොකක් කියලාද? අපි බලමු ගන්න හදන්න. භාණ්ඩේ ලකුණු කළ මිල කීයද? හරි. ලකුණු කළ මිල. ලකුණු කළ මිල කොහොමද හොයන්නේ? රුපියල් 5000කට අරගෙන එයා මේකෙන් 120ක ලාභයක් තියාගෙන තමයි මෙයා මිල ලකුණු කරන්න යන්නේ. නම් මම ඉස්සල්ලාම එයාගේ ලාභය හොයාගන්නකෝ. එයා තියාගන්න බලාපොරොත්තු වෙන ලාභය හොයාගන්න. ලාභය. ඒ කොහොමද 5000කට අරගෙන 120ක් ලාභය තියාගන්න. 5000න් 120ක්. 5000න් 120ක් එයා ලාභය තියාගන්න. බලමු 5000න් 120ක් කීයද? මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණා. පස් වරක් දෙක 10යි. මේ බිංදු දෙක අකට දාන්න 1000යි. එහෙනම් යාගේ ලාභය රුපියල් 1000යි. යාගේ ලාභ රුපියල් 1000යි. 1000ක් ලාභ තියාගෙන ලකුණු කළ මිල කීයක් වෙයිද? ලකුණු කළ මිල සමානයි 5000ට ඔය 1000 එකතු කරන්න. එතකොට ලකුණු කළ මිල රුපියල් 6000ක් වෙනවා. ලකුණු කළ මිල රුපියල් 6000. වැඩි කතන්දරේ පැහැදිලි? 5000ට අරගෙන 120ක ලාභයක් තියාගත්තා. ඒ කියන්නේ රුපියල් 1000ක් ලාභය තියාගෙන විකුණන්න ලකුණු කරනවා. එතකොට 5000ට අර 1000ක් ලාභෙ තිබ්බහම විකුණන්න තියෙන රුපියල් 6000. විකුණන්න දාලා තියෙන රුපියල් 6000. ලබා දුන් වට්ටම කියයි. අපි ගන්න වට්ටම කීයද කියන. ඒතර අපිට ගාණක් පැහැදිලිව කියනවා කොහොම වට්ටමක් දෙනවා කියලා. අපිට කියනවා ලකුණු කළ මිලෙන් 105ක් අඩු කරනවා කියලා. ලකුණු කරලා තියෙන මිලෙන් 105ක් මිල අඩු කරනවා. ලකුණු කරපු මිලෙන්. දැන් මේක විකුණන ලකුණු කරලා තියෙන 6000යි කියලා. හරි. මේ 6000න් මේ ලකුණු කළ මිලෙන් 105ක් මිල අඩු කරනවා. ඒතර මේකෙන් 105ක් බලමු කීයද කියලා. 6000න් 105. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 6 වරක් 5 30යි. මේ බිංදුවකට දානවා. රුපියල් 300ක් අඩු කරනවා. ඔන්න අඩු කරන මුදල රුපියල් 300යි. රුපියල් 300ක වට්ටමක් හම්බ වෙනවා. රුපියල් 300ක් මිල අඩු කරනවා. භාණ්ඩේ විකිණීමේ ලැබූ ලාභය කීයද කියලා අන්තිමටම අහනවා. මේ වෙලෙන්දට එහෙනම් භාණ්ඩේ විකුණන ලැබිච්ච ලාභය කීයද කියලා. එහෙනම් මේක විකුණන්නේ කීයද? විකුණුම් මිල. විකුණුම් මිල කීයක් වෙයිද? එතකොට 6000යි කියලා ලකුණු කරාට 300ක් අඩු කරනවනේ. 6000න් 300ක් අඩු කරනවා. එතකොට ගන්න කෙනා ගන්නේ රුපියල් 5700ට නේද? ගන්න කෙනා ගන්නේ 5700ට. ගාපුණු කරලා තියෙනවා 6000. මම අහන අඩු කරන්නේ නැද්ද? අඩු කරනවා. කීයක් අඩු කරනවද? 300ක් අඩු කරනවා. හරි. ඒතර මම කල්පනා කරනවා 6000නේ ගහලා තියෙන්නේ. 300ක් අඩු කරනවා. ඒතර 6000න් 300ක් අඩු කරනවා රුපියල් 5700 නේ වෙන්නේ. හරි. මම සාක්කුවේ කරා 5700 දීලා මම භාණ්ඩය අරගෙන යනවා. පැහැදිලි නේද? භාණ්ඩෙ විකුණේ 5700ට. අපෙන් අහනවා එහෙනම් මේක විකුණලා ලැබිච්ච ලාභය කීයද කියලා. දැන් අන්තිමටම ලැබෙන ලාභය යහන්නේ. ඒක කොහොමද හොයන්නේ?
වෙළඳට එහෙම නැත්නම් මුදලාලිගේ අතට හම්බ වෙන්නේ 5700යි. මුදලාලි මේක අරගෙන තියෙන්නේ 5000ට. නම් 5700න් ගන්න වියදම් කරන 5000 අඩු කරාම මුදලාලිගේ ලාභය අන්තිමට රුපියල් 700ක් බවට පත් වෙනවා. 1000ක් ලාභය ගන්න හිටියට අන්තිමට ඩිස්කවුන්ට් එක දුන්නේ හින්දා රුපියල් 700ක ලාභයක් තමයි පුතේ මෙයාට හම්බ වෙන්නේ. ඔන්න කියනවා පුතේ ප්‍රතිශත ගැටලුව. ලියන්න. හරි. හොඳයි. එහෙනම් ඉතින් අදට අපි යොදාගෙන තිබ්බ වැඩ ටික සරල සම්පූර්ණයි. ඔන්න ලස්සනට පිළිවෙලට සැලසුමක් ඇතුව වල දැක්කිනවා, පේනවා වැඩ ටික සිද්ධ වෙනවා. එහෙනම් පුතේ මේ විදිහට වැඩ ටික කරගෙන ඉදිරියට යමු. අපි නැවතත් ලබන සතියේ සිකුරාදා දවසේදී ගණිතය පන්තියත් එක්ක මුණ ගැහෙනවා. අලුත් තේමාවක් මට මතක විදිහට නම් තියෙන සම්මන්ත්‍රණයක්. බලන්න කාලසටහන වැඩ ටික ලස්සනට කරන්න. පිළිවෙලට වැඩ ටික කරන්න. නිබන්ධනය අපි අනිවාර්යයෙන්ම අරගමු. හෙට දවසේ ඇතුළත ලබාගත් නැති දරුවන් අරගමු. අලුතින් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් දරුවනේ මම ආරාධනා කරනවා. එකතු වෙන්න අපේ ගණන් පන්තියත් එක්ක. ලස්සනට වැඩ ටික කරගෙන ඔයාලට මේ ගණන් ටික හොඳටම ඉස්සරහට කරගෙන යන්න. එහෙනම් ආදර ගිහිල්ලා එන්න. අපි ඊළඟ දවසේ ගණන් පන්තියත් එක්ක නැවත මුණ ගැහෙමු. හැමෝටම අයබෝවන්.